අපි මේ දවස්වල දිගටම කතා කරන්නේ නිවන අවබෝධ කිරීමේ කැමැත්ත කියන උතුම් ධර්මයේ පිළිබඳව. එහෙම නැත්නම් රාග ද්වේෂ මොහ දුරු කිරීමේ කැමැත්ත, අරහත්ත්වයට පත්වීමේ කැමැත්ත. එහි අර්ථය අපි පහුගිය කාලේ කතා කළා. ඡන්දය කියන උතුම් වචනයෙන් තමයි අදහස ප්‍රකාශ වෙන්නේ. ඒතර ඡන්දය කියන වචනේහි අර්ථය, එහි වැදගත්කම අපි දීර්ඝව කතා කළා. ඡන්දය උපදවා ගැනීම, ඡන්දය වඩා ගැනීම, සම්පූර්ණ කර ගැනීම භික්ෂු ජීවිතයක සාර්ථකත්වයට වුමනා මූලිකම ධර්මයක්. ඡන්දයෙන් තොර භික්ෂු ජීවිතයක් කිසිසේත් සාර්ථක වෙන්නේ නැහැ. මේ ඡන්දය ගැන අපි ඒ විදිහට මුදින් තේරුම් ගත්තා. අපි මේ දහම් කතාවේදී අපි කතා කළා අන්තිමට අනිච්ච සූත්‍රය, ඊළඟට නිබ්බාන සූත්‍රය. අනිච්ච සූත්‍රයේදී අපි ඉගෙන ගත්තා භික්ෂුවක් යම් කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් බලමින් වාසය කරනවා නම්, යම් කිසි කුමක් හෝ සංස්කාරයක්, යම්ම සංස්කාරයක් නිත්‍ය වශයෙන් බලමින් ඉන්නවා නම් අනුලෝමිකාය ශාන්තිය, අනුලෝමිකෝ ශාන්තිය ඇති කර ගන්නවාය. එහෙම නැත්නම් අනුලෝමිකෝ ශාන්තියෙන් යුක්ත වෙනවාය කියන කරුණ සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනුලෝමිකෝ ශාන්තිය කියන්නේ මොකක්ද කියලා අපි කතා කළා. ඒතර අනුලෝමිකෝ ශාන්තියෙන් යුක්ත නොවන භික්ෂුවක් කිසිසේත්ම ධර්ම මාර්ගයට, නිවන් මාර්ගට පැමිණෙන්නේ නැහැ. ඒ වගේම අපි නිබ්බාන සූත්‍රයේ තිබෙන කරුණවලදී අපි ඉගෙන ගත්තා යම් භික්ෂුවක් නිවන දුකයි කියලා දක්මින් වාසය කරනවා නම්, බලමින් වාසය කරනවා නම්, ඒ බඳු භික්ෂුවක් අනුලෝමිකෝ ශාන්තිය ඇති කර ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. නැත්නම් ධර්මයට යෝග්‍ය වන විදිහේ ඉවසීමෙන් යුක්ත වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ ධර්මයට යෝග්‍ය වූ ඉවසීමෙන් යුක්ත නොවන භික්ෂුව සම්මත නියාමය නැත්නම් නිවන් මාර්ගයට පැමිණෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒතර ඒ ධර්මයට යෝග්‍ය වූ ඉවසීමෙන් යුක්ත නොවන භික්ෂුව නිවන් මාර්ගයට නොපෙනෙන නිසා සෝතාපන්න, සකදාගාමි, අනාගාමි ඵලයන් සහ අරහත්ත්වයටපත් වෙනවා කියන දේ සිද්ධ නොවන බව භාගතුන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒතර යම් භික්ෂුවක් සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරනවා නම්, නිවනෙහි ශාන්ත භාවය, ප්‍රණීත භාවය දකිමින් වාසය කරනවා නම්, ඒ බඳු භික්ෂුවක් ධර්මයට යෝග්‍ය වූ ඉවසීමෙන් යුක්ත වනවා කියන කරුණ සිද්ධ වෙනවා. අනුලෝමිකෝ ශාන්තියෙන් යුක්ත වෙනවා කියන එක සිද්ධ වෙනවා. ධර්මයට යෝග්‍ය වන ඉවසීමෙන් යුක්ත වන්නා වූ භික්ෂුව නිවන් මාර්ගට බැස ගන්නවා. එහෙම නැත්නම් සම්මත නියාමෙහි බැස ගන්නවා කියන දේ සිද්ධ වෙනවා. මේ සම්මත නියාමෙහි බැස ගන්නා වූ යම් භික්ෂුවක් ඇද්ද, ඒ භික්ෂුව සෝතාපන්න ඵලයේ වේවා, සකදාගාමී ඵලයේ වේවා, අනාගාමී ඵලයේ වේවා, අරහත්ත්වයටපත් වීම සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඒතර අපට පේනවා මේ සියලු සංස්කාරයන්හි අනිත්‍ය බව තේරුම් ගන්න ඕන, පිළිගන්න ඕන. පිළිගන්න නැත්නම් ඒක දකින්න බෑ. නේද? කිසියම්ම සංස්කාරයක් නිට්ටයයි වශයෙන් තේරුම් ගත්තොත් අනුලෝමික වූ ශාන්තිය ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ධර්මයට යෝග්‍ය වූ ඉවසීමට පැමිණෙන්නේ නැහැ. අපි එදා ඉගෙන ගත්තා, අපි කලින් කතා කළා. ඊටාම කුඩා වූ යම් සිද්ධියකදී පවා ඉවසීමක් ඇති වෙන්නේ නැහැ. එක්ක ඇලිලා යනවා නැත්නම් ගැටිලා යනවා. ධර්මයට යෝග්‍ය වූ
ශාන්තිය නෑ කියන්නේ ඒ බඳු ස්වභාවයක්. නේද? ඊටාම කුඩා සිද්ධියකදී පවා ඇලීමට හෝ ගැටීමටපත් වෙනවා. කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් සැලකෙන භික්ෂුව. අපි එදා කතා කරානේ. එතකොට අපි මේ ගැන තවත් ඉගෙන ගන්න ඕන. එතකොට අපි මේ ඊයේත් අදත් පෙරේදත් කතා කළා නිස්සය ධර්මයන්, සතර ආකාරයක නිස්සය ධර්මයන් ගැන. භික්ෂුව විසින් භික්ෂුවකට සුදුසු, භික්ෂුවක් විසින් අනුගමනය කළ යුතු, භික්ෂුවක් අසුරු කළ යුතු උතුම් ධර්මයන් 4ක් ගැන කතා කළා. ඒ ධර්මයන් 4 භික්ෂුවක් පරම ශ්‍රේෂ්ඨ ශ්‍රමණ භාවයෙහි පිහිටවන්ට ඒ ධම් 4 උපකාර වෙනවා. භික්ෂුවකගේ ඊට උසස් ශ්‍රමණ භාවයක් භික්ෂුවක් තුළ තියෙන්න ඕන. ඒ උසස් ශ්‍රමණ භාවයේ ඇති වෙන්නේ ඒ භික්ෂුවට නිසි වූ ධර්මයන් තුළ ඉන්නකොට. ඒතර භික්ෂුවට නිසි ධර්මයන් 4 තමයි පෙන්වන්නේ. භික්ෂුවක් ජීවත් වෙන්නේ සිව්පසයෙන්, අවම මට්ටමක සිව්පසයෙන්, අවමනේ සුදුසු මට්ටමේ. සිව්පසය තුළ ඉඳීමෙන් භික්ෂුව ඒකාන්තයෙන්ම මැදුම් පිළිවෙතට එනවා. අවම මට්ටමේ සිව්පසයත් බැහැර කරන භික්ෂුව මට කෑම ඕනෙත් නැහැ, ඇඳුම් ඕනෙත් නැහැ, බෙහෙත් ඕනෙත් නැහැ, මට සේනාසන ඕනෙත් නැහැ, මම ඊටාම අල්පේච්ච වෙනවා. නැත්නම් මං ඊටාම සරල බවට පත් වෙනවා කියලා යම් භික්ෂුවක් හිතුවොත් ඒ වූ පරම ශ්‍රේෂ්ඨ වූ භික්ෂුවක් බවට පත් වෙන්නේ නැහැ. මට කෑම ඕනේ නැහැ, මං කොළ පොතු කාලා ඉන්නවා කියලා හිතන භික්ෂුවට භාග්‍යවතුන්සේ ගරහනවා. මට සේනාසන ඕනේ නැහැ, මං කොහෙරි ගහකට ගිහිල්ලා කැලේ වෙලා ඔහි තනියෙන් ඉන්නවා. මට ඇඳුම් ඕනේ නැහැ, මට හම්බෙන වැහැරැල්ලක් මං පෙරවගෙන මං ගස්වල කොළ හරි එල්ලගෙන මං හෙළුව වහගෙන සීතල වහගෙන මං ඉන්නවා. මං නිමන හැම අවබෝධ කරගන්නවා. මං දුකෙන් නිදහස් වෙනවා. ඒ විදිහේ දෘෂ්ටි වලට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අවම සුදුසු යෝග්‍ය වූ සිව්පස්සේ පවා ඔහු බැහැර කරනවා. ඔහු කල්පනා කරනවා මම ශරීරේ පෙළලා හරි මේකේ නිදහස් වෙනවා. මට සැප සම්පත් ඕනේ නැහැ කියලා හිතනවානේ. භාග්‍යවතුන් වහන්සේ මැදුම් පිළිවෙත, මධ්‍යම ප්‍රතිපදාව, ආර්ය ශ්‍රැංග මාර්ගය නිවන් මඟ විදියට අවබෝධ කරන්න පෙරම ඒ ශරීර දුක් දෙන අවම එහෙම නැත්නම් යෝග්‍ය වූ සිව්පස්සේ අත්හරින මට්ටම බැහැර කළා. ඒක භික්ෂුවට අත්හරින්න කිව්ව අන්තයක්. ශරීරයට අධික සැප සම්පත් දෙන ආහාර වේවා, වස්ත්‍ර වේවා, සේනාසන වේවා, බෙහෙත් පිළිකර වේවා අධිකව ලබා දෙමින් ශාරීරික සුවපහසුටපත් කරන ක්‍රමය මුලින්ම අතහැරියා. ඒක අතහැරලා තමයි මේ ශ්‍රමණ ජීවිතයට පැමිණුනේ. අබිනිෂ්ක්‍රමණය කළේ ඒ ශාරීරික සැප පහසුකම් දෙන පිළිවෙත දුකෙන් නිදහස් වෙන්න සුදුසු නැහැ. ඒක මාර්ගෙන් නෙමෙයි කියලායි ඒක අතහැරියේ. එතකොට මේ අන්ත දෙකම භික්ෂුව විසින් අතහැරිය යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ පළමු ධර්ම දේශනාවේදී ආරි සත්‍ය එහෙම නැත්නම් නිවන් මඟ ප්‍රකට කරන්න කලින්ම නුසුදුසු මාර්ගෙ පෙන්වුවා. ඒතර ඒ නුසුදුසු මාර්ගය ඒ මාර්ග දෙකම අත්හැරලා සුදුසු මාර්ගයට පැමිණෙන භික්ෂුව පරම ශ්‍රේෂ්ඨ ශ්‍රමණ භාවයෙන් යුක්තයි. පැහැදිලි? එනයි නිශ්චය කරනු පරම ශ්‍රේෂ්ඨ වූ ශ්‍රමණ භාවයේ පිණිසබන යෝග්‍ය සිව්පස්යෙන් යුක්ත මාර්ගය. එතන තමයි සීලය, සමාධිය, ප්‍රඥාවට අනුග්‍රහ ලැබෙන තැන. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසෙන්න තියෙන මුල් තැන. ඒ නිසා නිස්සය ධර්මයන්
පරම ශ්‍රේෂ්ඨ භික්ෂු ජීවිතයේ පිණිස වන උතුම් ධර්මයන්සේ දරා ගන්න උත්සාහ කරන්න. ඒතර අද අපි කතා කරන මේ කලින් මේ කතා කළ හැම ධර්ම කරුණක්ම මුල් කරගෙන නිවන් මඟ වැඩිම පිණිස අපි කොහොමද කටයුතු කරන්න කියන කරුණ තවදුරටත් කතා කරන්න අපි කල්පනා කළා. අද අපි කියලා දෙන්න කල්පනා කර දේශනාව අනවත්ථිත සූත්‍රය. අනවත්ථිත සූත්‍රය මේ දේශනාව තිබෙන්නේ අංගුත්තර නිකාය 4 පොත් වහන්සේ තුල. මේ දේශනාව සිදු කරන්නේ සවැත් නුවරදී. තා කුඩා දේශනාවක්. දීර්ඝ විස්තර නැහැ. නමුත් මෙහි තිබෙන ධර්මය මහා පොළොව වගේ සාගරය වගේ අතිශයින් පුළුල් අතිශයින් ගැඹුරු මුළුමනින් නිවන් මඟ ප්‍රකට කරන ගැඹුරු ධර්මයන් මෙහි තිබෙනවා. බලන්න මේ දේශනාවේදී භාගතුන්ස් මේ විදිහට කියලා දෙනවා. චබික්කවේ ආනිසංසේ සම්පස්සමානේන අලමේව බික්ඛුනා සබ්බ සංඛාරේසු අනෝධින් කරිත්වා අනිච්ච සංඥං උපට්ඨපේතු. මහණෙනි ආනිසංස 6ක් ඊතා හොඳින් දකින භික්ෂුව සියලු සංස්කාර ධර්මයන් සියලු සංස්කාරයන් කෙරෙහි සීමා රහිතව අනිත්‍ය සංඥාව උපදවා ගන්න සුදුසුයි. මහණෙනි ආනිසංස 6ක් ඊතා හොඳින් දකින භික්ෂුව සියලු සංස්කාරයන් කෙරෙහි සීමා රහිතව අනිත්‍ය සංඥාව උපදවා ගැනීමට සුදුසුයි. ඒතර බලන්න මේ සීමා රහිතව අනිත්‍ය සංඥාව උපදවා ගන්න. සීමාවක් තිබුණොත් අනිත්‍ය සංඥා උපදවන්න පුළුවන්ද? උපදව ගන්න බෑ. ඒ කියන්නේ සියලු සංස්කාර කෙරෙහිම සීමා රහිතවම අනිත්‍ය සංඥාව උපදව ගන්න පුළුවන් වෙනවා. ඒතරේ අනිත්‍ය වඩන්න පුළුවන්. ඒ සංඥාව පිහිටවන්න පුළුවන්. ඒතරේ සියලු සංස්කාරයන් කෙරෙහි සීමාවක් නැතුව අනිත්‍ය සංඥාව වැඩිවීමට පුළුවන්කම තියෙන්න ඕන. ඒතරේ සියලු සංස්කාර වල සීමා කරගෙන ඉන්නවා නම් ඔහුට අනිත්‍ය සංඥා වඩන්න බෑ. ඒක තමයි මේ දැන් බලන්න උඩ මේ අපි අර කලින් දේශනාවක අනිච්ච සූත්‍රයේදී මතකද? සෝවත භික්ඛවේ භික්ඛු කංචි සංඛාරං නිච්චතෝ සමුනුපස්සන්තෝ අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ භවිස්සතිති නේතං ඨානං විච්චති. මහණෙනි යම්ම සංස්කාරයක් නিত্য විදිහට දකිනවා නම් භික්ෂුව අනුලෝමික වූ ශාන්තියට පැමිණෙනවා කියන කරුණ අනුලෝම ශාන්තියෙන් යුක්ත වෙනවා කියන කරුණ සිද්ධ වෙන්නේ නැහැ කියනවා. එහෙනම් සියලු සංස්කාරයන් සීමාවකින් තොරව සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය සංඥා වඩන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් කොහේ හරි එකක් අංශුවක් හරි නිට්ටයයි කියලා ඔහුට හැඟෙනවා. හැඟෙනවා නම් අනිත් සංඥා වඩන්න බෑ. යෝග්‍ය වෙන්නේ නැහැ. කියන්නේ ඒකයි. පැහැදිලිද? යලි තේරුම් ගන්න. චබික්ඛවේ ආනිසංසේ සම්පස්සමානේන මහණෙනි ආනිසංස 6ක් ඊතා හොඳින් දකින්නා වූ භික්ෂුව සබ්බ සංකාරේසු අනෝධින් කරිත්වා අනිච්ච සංඥං උපට්ඨාපේතු. සියලු සංස්කාරයන් කෙරෙහි සීමා රහිතව අනිත්‍ය සංඥා උපදවා ගන්න සුදුසුයි. ඒතර ආනිසංස 6ක් ඊතා හොඳින් දකින්න භික්ෂුවටයි මේ කියන්නේ. ඒතර ආනිසංස 6 මොනවද කියලා භාග්‍යවතුන් පෙන්නනවා.
සබ්බ සංඛාරාච මේ අනවට්ඨිතෝ කායිසන්ති සීල සංස්කාරයන් අස්තිර භාවයෙන් යුක්තයි. කැඩිලා බිඳලා යන ස්වභාවයෙන් යුතු බව වැටහීම පළවෙනි ආනිසංසය. සබ්බ ලෝකේච මේ මනෝ නාබිරමිස්සති මගේ සිත සීල ලෝකයන් කෙරෙහි ඇල්මින් තොර වෙමින් පවතිනවා. ඇල්මින් තොරව පවතිනවා. සබ්බ ලෝකෝච මේ මනෝ වොට්ඨ හිස්සති මගේ සිත සීල ලෝකයෙන් මිදමින් නිදහස් වෙමින් ඉවත් වෙමින් පවතිනවා. නිබ්බාන පෝණංච මේ මනසං භවිස්සති මගේ සිත නිවන කෙරෙහි යොමු වෙමින් තියෙනවා. සංයෝජනාච මේ පහානං ගච්ඡති මාගේ සංයෝජනයන්ද ප්‍රහාණයට යමින් තියෙනවා. පරමේනච සාමාන්‍යේන සමන්නාගතෝ භවිස්සති इति. ඊතා උතුම් ශ්‍රමණ භාවයෙන්ද යුක්ත වෙමින් යුක්තව සිටිනවා. මේ තමයි ආනිසංස 6. මෙතන භික්ෂුවකට තේරෙන්න ඕන මේ ආනිසංස 6 තමා තුළ තියෙනවා කියලා. ඉමේකෝ භික්කවේ ච ආනිසංසේ සම්පස්සමානේන අලමේව භික්ඛුනා සබ්බ සංකාරේසු අනෝධින් කරිත්වා අනිච්ච සංඥං උපට්ඨාපේතුන්ති. මානෙනි තා හොඳින් මේ ආනිසංසය දකිමිසින භික්ෂුව සීල සංස්කාර කෙරෙහි සීමා රහිතව අනිත්‍ය සංඥාව උපදවා ගැනීමට යෝග්‍යයි සුදුසුයි. දැන් බලන්න අපිට අනිත්‍ය සංඥාව පිහිටව ගන්න බෑ වැඩෙන්නේ කියලා අදහසක් තියෙනවනේ සමහර අයට. අනිත්‍ය පිහිටන්නේ අපට. උත්සාහ නොකලා නෙමෙයි කෙරෙන්නේ අපට පිහිටන්නේ කියලා හිතක් තියෙනව නේද? ඇයි පිහිටන්නේ නැත්තේ? දැන් අපි දේශනා දෙකකින් ඉගෙන ගත්තා. අනිච්ච සූත්‍රය තුල පෙන්නනවා සෝවත භික්ඛවේ භික්ඛු කංචි සංඛාරං නිච්චතෝ සමුනුපස්සන්තු කිසියම් සංස්කාරයක් නිට්යයි කියලා දකිමින් ඉන්නවා නම් අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ භවිසanti इति නේතං තානං විජිති. අනුලෝමිකෝ ශාන්ති යුක්ත වෙනවා කියන කරුණ සිද්ධ වෙන්නේ නැහැ. උතර ධර්මයට අනුකූලව ඉවසීමෙන් යුක්ත වෙන්නේ නැහැ. ඒතර වන්ට අපිට අපි ගැන අඳුර ගන්න ස්වභාවයක් මේ පෙන්නන්නේ. පුංචි දෙයකටත් අපි ඇලිලා ගැටලා යනවා නම් මේකෙන් අදහස් වෙන අපිට මේ සීල ආසාවන් දුර වෙලා ගිහිල්ලා තියෙනවා කියලාද කියන්නේ? නෑ. සීල ආසාවන් දුර වෙලා ගිහිල්ලා නෙමෙයි මේ කියන්නේ. සීල ආසාවන් දුරු වීම පිණිස යෝග්‍ය ස්වභාවයෙන් යුක්තයිද කියලායි මේ පෙන්නන්නේ. හරි? අපි හිතමු ගම් වතුර ගහලා තියෙනවා. ගම් වතුර බැහැලා යන ස්වභාවයෙන් යුක්ත වෙන්න ඕනනේ. අංශුවෙන් අංශු හරි වැඩෙනවා නම් ගම් වතුර බැහැලා යන්නේ. ආන් ඒ වගේ අපේ සිතේ ආශාව තියෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ ආශාව අයින් වෙලා යෑම, ෂේ යෑම. නමුත් ආශාව යලි ඉපදෙන ස්වභාවයෙන් යුක්තයි නම් ෂේ වීමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒකයි මේ කියන්නේ. ඒතර ඊටාම කුඩා සිද්ධියකදී අතිශයින් නොවැදගත් සිද්ධියකදී කිසිවෙක් නොසලකා හරින්නා වූ තරම් වූ සිද්ධියකදී අපේ සිත ඇලීමට හෝ ගැටීමටපත් වෙනවා නම් ඉවසීමෙන් තොරයි නම් ඊටාම කුඩා සිද්ධියකදී පවා ඉවසීමක් ඇති වෙන්නේ නැත්නම් ඒක තමයි ධර්මයට යෝග්‍ය වූ ශාන්තිය ඉවසීමෙන් තොර භාවය කියලා කියන්නේ. ඒ භික්ෂුව සම්මත්ත නියාමයේහි බැස ගන්නවා කියන සිද්ධ වෙන්නේ නැහැ. සම්මත්ත නියාමයේ කියලා කියන්නේ කොහොමද අපි දැන් කතා කරන්නේ නේද? අකුසල් නූපදවීමත් කුසල් උපදවා වැඩිමත් කියන ධර්මෙහි සිත බැසගන්නේ නැහැ. ඊටා කුඩා වූ සිද්ධියකදී පවා ඇලීම් ගැටීම් හට ගන්නවා නම් තීන ආසාව ෂේ වීමනේ අපේ බලාපොරොත්තු. භ්‍රමචාරී බලාපොරොත්තු තීන්නා වූ යම්තා රාග දේශ මොහ ඇද්ද ඒවා ෂේ කරගෙන. විතර කෙනෙකු තුළ රාගය තියෙන්න පුළුවන්. ද්වේෂය තියෙන්න පුළුවන්. මොහය තියෙන්න පුළුවන්. රාග ද්වේෂ මොහ තිබීම නෙමෙයි අර්බුදේ තියෙන්නේ. නේද? ඒකට ආහාර ලැබෙනවද
තියෙන රාග දේශ මොහොල්ට ආහාර ලැබෙනවාද කියන එකයි අර්බුදේ. ආහාර ලැබෙන්නේ ඇයි? තියෙන රාග දේශ මොහ වැඩෙන්න සිද්ධ වෙන්නේ ඇයි? ධර්මයට යෝග්‍ය වන ආකාරයට ඉවසීමක් නැත්තම්. ඒකයි ඉවසීම උතුම් තපස කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ. හවසට කියනව නේද? ඈ? කියනවා? අං එක කියන්න කියලා අපි කිව්වේ ඒකයි. ඉවසීම උතුම් තපස කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නනව නේද? සුප්‍රසිද්ධ භාවයේ වේවා ජනප්‍රිය භාවයේ වේවා කැපී පෙනෙන ස්වභාවය වේවා ලෝකයා අපි ගැන දන්නා මට්ටම වේවා ඒ කිසිවක් උතුම් තපසතෝ ශ්‍රමණ භාවය තීරණය කරන්න හේතු වෙන්නේ නැහැ. ශ්‍රමණ භාවය තීරණය කරන්න හේතු වෙන්නේ කොමක්ද? ඉවසීම. ඒතර ඊටා කුඩා දෙයකදී පවා අපේ ඉවසීම බැහැර වෙලා යනවා නම් මම එදා කියවර මధుරෙක් සද්ද කරගෙන ඉනකොටනේ මිනිස්සු තුළ හැට ගන්නව නේද? මේව අපිට නුහුරු දෙයි නෙවෙයිනේ. තේරුම් ගන්න දුෂ්කර සිදුවීම් නෙවෙයිනේ නේද? ඊටාම કોઈ කවුරුත් දන්නා තේරෙන පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් සිද්ධිනේ. වැස්සක් පොඩි වැස්සක් ආවත් මිනිස්සුගේ හිත අමනාපයට යනවනේ. වැස්ස දවස් දෙක තුනක් දිගට තිබුණත් මිනිස්සුගේ හිත අමනාපයට යනවා. කවුරුත් කරන එකක්ද? නේ? හුලඟක් හැමුවත් මිනිස්සුගේ හිත අමනාපයට යනව නේද? කෙනෙක් බැන්නොත් ගැහුවොත් කවර කතාවදනේ? නේද? එහෙනම් අපි තේරුම් ගන්න ඕන අපේ සිතේ ස්වභාවය රාග දේශ මොහ වැඩෙන ස්වභාවයට එහෙම නැත්නම් රාග දේශ මොහ වලට ආහාර සපයන ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. ඒ ආහාර රාග දේශ මොහ වැඩෙන විදියට ආහාර සැපේනවා නම් අපි තේරුම් ගන්නේ කොහොමද? ඉවසීමෙන් තොර භාවය. හැබැයි ඉවසන්න ඕන තැන් වෙනම අපි ඉගෙන ගත්තා නේද? ඉවසිය යුතු තැනුත් තියෙනවා. නේ? ඒකයි මේ ධර්මයට යෝග්‍ය අනුලෝමිකා කන්තියා කියලා. ධර්මයට යෝග්‍ය වන ආකාර ඉවසීමක් තියෙනවා. ඉවසන්න ඕන නැති තැන් වල ඉවසලා බෑ. ඉවසන්න ඕමනා තැන ඉවසන්න ඕන. ඒතර ආන්ගේ විදිහට අපට ඉවසීම තියෙනවද නැද්ද කියලා අපය තේරුම් ගන්න ඕන. ඉවසීම නැත්තම් ඉවසීම ඇති කර ගන්න ඕන. ඉවසීම නැත්තම් කොහොමද අපිට මේ ඉවසීම නැත්තේ ඇයි? ඈ අපිට පිළිගන්න සිද්ධ වෙනවා. කිසියම් සංස්කාරයක් නිට්ටයයි කියලා පිළිගැනීම අප තුළ තියෙනවා. ඒ නිසා තමයි ඉවසීම නැත්තේ කියලා අපිට පිළිගන්න වෙනවා. නේ? මොකද අපි බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිඅරගෙනයි මේ ගමන යන්නේ. අපට තේරෙන්නේ නැහැ නැත්තම් මොකද්ද කරන්න කියලා. දැන් ගොඩක් කට්ටිය කියන තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. දැන් තේරුම් ගන්න ඕන. නේ? ගොඩක් අය කියන තේරෙන්නේ නැහැ මේ කියලානේ කියන්නේ. දැන් අපි තේරුම් ගන්න ඕනේ නේද මේක? කිසියම් මේ බලන්න කියන්නේ මේ භාගතුන් වහන්සේ පෙන්නන්නේ. සෝවත බික්කවේ බික්කු කංචි සංඛාරං නිච්චතෝ සමුනුපස්සන්තෝ යම්ම සංස්කාරයක් කවර හෝ සංස්කාරයක් නිට්ටයයි කියලා දකිමින් වාසය කරනවා නම් ඔය ධර්මයට අනුකූල වූ ඉවසීම යුක්ත වෙන්නේ නැහැ. එන අපිට මේ ධර්මයට අනුකූල වන ආකාරයෙන් ඉවසීමක් තියනවද නැද්ද කියලා තේරුම් ගන්න අපිමනේ. අපිමයි තේරුම් ගන්නේ. ඒකයි තමා තුළින් ධර්මයේ දකින්නවා කියලා කියන්නේ. අපි අප තුළම ධර්මයේ දකින්න ඕනේ. ධර්මයට යෝග්‍ය වන ඉවසීම අපි තුළ තියෙනවද? ඒතර එහෙම තමා තුළම දකින්න නම් තමාට යොමු වෙලා බලන්න ඕනේ. තමා තුළින් දකින්නවා කියන්නේ ඒ විදිහට බලන කෙනාට ඒ පේන්නේ. ඒකට තමයි ඒහිපස්සික ඕපනායික ගුණයන් ගැන අපි ඉගෙන ගන්න. ධර්මයේ තුල ඒහිපස්සික ගුණයක් තියෙනවා. ධර්මයට අවිල්ල බලන්න ඕන. ඕපනායිකයි තමා තුලින් බලන්න ඕන කියලා අපි ඉගෙන ගන්න. ඒවයි. ධර්මයට පැමිණ බලන්න. ධර්මයට පැමිණ බලන්නේ කොහොමද? අප තුල ඉවසීමක් තියෙනවද? සුදුසු ධර්මයට යෝග්‍ය වූ ඉවසීමක් තියෙනවද?
ඒතර ඒ ධර්මයේ සුදුසු ඉවසීමක් තියනවද කියලා බලන්නේ මේ නිකන් ඉන්න වෙලාවේදී නෙවෙයි. සුදුසු අවස්ථාවට ඉවසීම එනවා තියනවද? නැත්තම් මිනිස්සු බොහොම හොඳින් ඉන්නෝගේ පේනවා තමයි. නේද? ඒතර එපමණකින් අපට තීරණය කරන්න බෑ මම ධර්මයට යෝග්‍ය ආකාරයෙන් ඉන්නවා කියලා. නේ? සුදුසු තැනදී ඉවසීම තියනවද කියලා බලන්න මේකම බලා ගන්න අපට පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට තේරුම් ගන්න නම් කටයුතු බහුල කරගෙන කතා බතා බහුල කරගෙන නිନ୍ଦ බහුල කරගෙන ගමම් බිමම් බහුල කරගෙන වාසය කරොත් අපිට පුළුවන් අපිට තුළ තියෙන ඊටා කුඩා සිද්ධියක ඉවසීමෙන් තොර වෙලා යනවා කියලා තේරුම් ගන්න පුළුවන්ද? කුඩා සිද්ධියක නෙමෙයි මහා සිද්ධියකදීවත් ඉවසීමෙන් නැතිලා සමහරු බොහොම රළු කොරහැඩි විදිහට සිත පෙරිච්ච අවස්ථා තියෙනවා. ඒත් තේරෙන්නේ මට ඉවසීමක් නැහැ කියලා. ඇයි තේරෙන්නේ? තේ කටයුතු බහුලයි. එහෙම නැත්නම් ගමන් බහුලයි. එහෙම නැත්නම් ඒ වගේ මේ යාගේ තමා තුළ තියෙන ස්වභාවය තේරුම් ගන්න තරම් සිහිනුවණක් නැහැ උට. කටයුතු බහුල වීමෙන් ආදී නිසා සිහිනුවණ නැහැ. දැන් අප තුළ තිබෙන ස්වභාවය ඊටා සියුම්ව තිබෙන දේ පවා දැක ගන්න නම් අපි යම් දුරක විවේකයක් කටයුතු වලින් නිදහස් වූ ස්වභාවයකින් විවේකී ජීවිතය ගත කරන්න ඕනේ. ඒ සඳහා තමයි භික්ෂුවට මේ ආරණ්‍ය ජීවිතේ යෝග්‍යයි කියලා කියන්නේ. පිරිසෙන් වෙන් වෙලා වාසයේ යෝග්‍යයි කියලා කියන්නේ. ඒතර තමාගේ ස්වභාවය තමන්න තේරුම් ගන්න පුළුවන්. නේද? එහෙම තේරුම් නොගෙන ඉස්සරහට යන්න බෑ. නේද? දැන් ඊතර අද දේශනාව දෙසට යමු වෙන්න ආපහු. අද දේශනාව තුළ පෙන්වන්නේ කොහොමද? දැන් කලින් දේශනාව අනිච්ච සූත්‍රයේදී පෙන්වන්නේ කිසියම් සංස්කාරයක් නිට්ටය වශයෙන් දකින භික්ෂුව අනුලෝමික වූ ශාන්තියෙන් යුක්ත වෙනවා කියන එක වෙන්නේ නැහැ කියලා. දැන් අද දේශනාවේ අනවත්ථිත සූත්‍රයේදී පෙන්වන්නේ කොහොමද? චබික්කවේ ආනිසංසේ සම්පස්සමානේන අලමේව භික්ඛුනා සබ්බ සංකාරේසු අනෝදින් කරිත්වානිච සංඥං උපට්ඨාපේතු. බලන්නකෝ. මහණෙනි ආනිසංස 6ක් ඊට හොඳින් දක්නු ලබන්නා වූ භික්ෂුව සීල සංස්කාරයන් කෙරෙහි සීමා රහිතව සීමාවකින් තොරව අනිත්‍ය සංඥා උපදවා ගැනීමට යෝග්‍යයි සුදුසුයි. මොනවද ආනිසංස 6? සබ්බ සංඛාරා චමේ අනවට්ඨිතතෝ කායසන්ති. සීල සංස්කාරයන් අස්ථිර භවෙන් යුක්තයි. කැඩී බිඳ යන ස්වභාවයෙන් යුක්තයි කියලා මට වැටහෙනවා කියලා භික්ෂුවට තේරෙන්න ඕන. කලබල වෙලා වැඩ කරන කටයුතු බහුල කරගන්න අර සාමාන්‍ය භාෂාවේ කඩියෝ වගේ කියලා කියන්නේ. එහෙම හෝ වැඩ හදාගෙන ඉන්න කෙනෙකුට මේ තේරුම් ගන්න අමාරුයි නේද මේ? සීල සංස්කාරය තමන්ගේ අතපය කැඩුණත් තේරෙන්නේ නැහැ නේද? තමන්ගේ අතපය කැඩිලා මේ කලන්තේ දාලා වැටිලා ඉන්නවා ඒත් තේරෙන්නේ නැහැ නේද? අනිත්‍යයි කියලා තේරෙන්නේ නැහැ නේද කොටකට? තේරෙන්නේ නැහැ. ඒතර සීලම සංස්කාරය අනිත්‍ය කියලා තේරෙන්නේ කොහොමද? ඒතර හිතනවා මෙහෙනම් කැඩෙනවා තමයි මෙහෙ ඉක්මනින් දිරනවා තමයි නොදිරන ලෝකයක් තියෙනවා කියලා හිතෙනවා නේද? නොදිරන නොකැඩෙන ලෝකයක් තියෙනවා කියලා කල්පනා වෙනවනේ නේද? එහෙම කල්පනාවන් එනවා. එතකොට මේ පළමු ආනිසංශයම නැතු යනවා. මේ අපි ඉන්න ලෝකේ නම් කැඩෙනවා බිඳෙනවා තමයි කියලා සමහරවිට හිතෙන වෙලාවල් තියෙනවා. සමහරට එහෙමත් හිතෙන්නේ නැහැ. යමක් කැඩුනොත් කේන්ති යනවා. යමක් කැඩුනොත් පීඩාවටපත් වෙනවා. දුකටපත් වෙනවා. ඒ නොකැඩිය යුතුයි කියලා හිතන්නේ. මේකෙන් අදහස් තියෙන දේ කඩා බිඳා ගන්න කියලා. එහෙමත් නැහැ. නැත්නම් ඔයගොල්ලෝ හිතයි බඩමුට්ටු ඔන්නෝයි කැඩිච්චාවේ කියලා. නැත්නම් ඔයගොල්ලෝ හිතයි මම මේ බඩමුට්ටු කැඩෙන බිඳෙනට මේ සාවින්නාසට මේ කැඩෙනවා කියලා තේරෙන්නේ නැහැ. එහෙම දෙයක්වත් තේරෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. නේ? මේ සංස්කාර අනිත්‍යයි නේද තේරෙන්නේ නැහැ නිසා විනාශ කියලා හිතෙන්න පුළුවන්. හරි? ඒතර අපිට මේ
අපි වටා තියෙන දේ කැඩෙනවා බිඳලා කියලා තේරෙන්නේ නැහැ සමහරට. ඒවා කැඩෙනවා බිඳලා කියලා තේරුණාට නොකඩෙන නොබිඳෙන බොහොම පහසු තැන් ලෝකේ තියෙනවා කියන අදහසට ඇතැම්ම යනවා. ඊට පස්සේ මේ දුෂ්කරයි තමයි මේ ලෝකේ දුෂ්කරයි. මේ දුෂ්කර තැනක ඉඳලා මේ මුකුත් කරන්න බෑ. සුපහසු තැනකට යන්න නැත්තම් එතන හොඳයි කියලා හිතීමක් ලෝක සත්‍යයට තියෙනවා. ඒතරේ සබ්බ සංඛාර නැත්නම් සීල සංස්කාර අස්තිර භාවයෙන් යුක්තයි බිඳී යන ස්වභාවයෙන් යුක්තයි කියන අදහස උට එනවද? නෑ. පැහැදිලිද මං කියන්නේ? තේරෙනවද? ඒතර පළමු ආනිසංශය උපදව ගන්න අප උත්සාහ කරන්න ඕන. අපි පළමු ආනිසංශය මොකද්ද? සීල සංස්කාර අස්තිර භාවයෙන් යුක්තයි කැඩෙන බිඳෙන ස්වභාවයෙන් යුක්තයි කියලා Tamanට වැටහෙන්න ඕන. මේක අපිට වැටහෙද්දී ඉබේම පුළුවන් වේද වටහා ගන්න? ඈ? මේක වටහා ගන්න පුළුවන්ද? එතකොට සීල සංස්කාරයන් අස්තිර භාවයෙන් යුක්තයි කැඩී බිඳී යන ස්වභාවයෙන් යුක්තයි කියලා තේරෙන්න ඕන. එතකොට ඒ පළමු ආනිසංසයෙන් යුක්ත වන භික්ෂුවට ඊළඟට වැටහෙන්න ගන්නවා සබ්බ ලෝකේච මේ මනෝ නාබි රමිස්සති. සීල ලෝකේම මගේ සිත නොඇලී යන ස්වභාවයෙන් යුක්තයි කියලා වැටහෙනවා. දැන් මේ යම් සංස්කාර දැන් මේ වටපිටාව නම් කැඩෙනවා බිඳෙනවා තමයි. නමුත් නොකැඩෙන පහසු සුව පහසු තැනක් තියෙනවා කියලා හිතුවොත් මොකද වෙන්නේ? මෙහෙ නොඇලුනත් ඇලෙනවා යම් තරන්නේ නේද? පැහැදිලිද? මෙහෙනම් හොඳ නෑ. දැන් මෙහෙ හොඳ නෑ. හොඳ තැනකටවත් යන්න නැත්තම් කියලා පැතීමක් ඇති වෙනව නේද? එහෙනම් කොහේෝ තැනක සිත ඇලෙනවා. එහෙනම් කොහේෝ තැනක හිත ඇලෙනවා නම් එතන හොඳයි මීට වඩා පහසුයි කියලා හිතෙනවා නම් පළමු ආනිසංසය නෑ දෙවෙනි ආනිසංසයත් නෑ. පළමු ආනිසංසයෙන් තොර කෙනාට දෙවෙනි ආනිසංසයෙන් නෑ. ඔහු දෙවෙනි ආනිසංසය රහිතව ලෝකේ කොහෙට හරි ඇලෙනවා. මෙතන නම් පීඩා තමයි. පීඩා නැති තැනක් තියෙනවා කියලා හිතෙනවා. ඒතර පළමු ආනිසංසය ඇතිව වාසය කරන්න ඕන. පළමු ආනිසංසය ඇතිව වාසය කරන කෙනා දෙවෙනි ආනිසංසය උපදව ගන්නවාමයි. සියලු සංස්කාර ධර්මයන් අස්තිර භාවයෙන් යුක්තයි කැඩී බිඳී යන ස්වභාවයෙන් යුක්තයි කියලා Tamanට වැටහෙනවා නම් ඒ අස්තිරෝ කැඩී බිඳී යන්නා වූ තැනට නොඇලී යනවා. එතකොට දෙවෙනි ආනිසංසය තියෙනවා. තුන්වෙනි ආනිසංස ධර්මය සබ්බ ලෝකාච මේ මනෝ වුට්ඨහිස්සති. මගේ සිත සීල ලෝවෙන්ම නැගී සිටිනවා. ඒ කියන්නේ ලෝකෙන් අයින් වෙලා යනවා කියන එකයි. දෙවෙනි ආනිසංසය තියෙන කෙනා ලෝකෙන් සිත ලෝකෙන් නැගී සිටිනවද ලෝකේ ඇලී සිටිනවද? ලෝකේ බැස ගන්නවද? බැස ගන්නවා. බලන්න පළවෙනි ආනිසංසය නැති කෙනා දෙවෙනි ආනිසංසෙත් නැහැ. දෙවෙනි ආනිසංසය නැති කෙනා තුන්වෙනි ආනිසංසෙත් නැහැ. පළමු ආනිසංසය තියෙන කෙනාට දෙවෙනි ආනිසංසය ඒකාන්තයෙන් තියෙනවා. දෙවෙනි ආනිසංසය තියෙන කෙනාට තුන්වෙනි ආනිසංසය ඒකාන්තයෙන් ඉපදෙනවමයි. සීල සංස්කාර ධර්මයන් අස්තිර භාවයෙන් යුක්තයි කැඩී බිඳින ස්වභාවයෙන් යුක්තයි කියලා වැටහෙනවා නම් සීල ලෝකෙහිම නොඇලී යනවා. සීල ලෝකේ නොඇලී යද්දී සිත සීල ලෝකයෙන් නැගී සිටිනවා. ඉවත් වෙන්න කල්පනා කරනවා. එතකොට ඔහුගේ සිත කොහෙද පිහිටන්නේ? මෙන්න බලන්න හතරවෙනි ආනිසංසය. නිබ්බාන පෝනං ච මේ මානසං භවිස්සති තී. මගේ සිත නිවනට නැඹුරු වෙමින් පවතිනවා. ඒක හතරවෙනි ආනිසංසනේ. බලන්න පළවෙනි ආනිසංසය නැති කෙනාට දෙවෙනි ආනිසංසය නෑ. දෙවෙනි ආනිසංසය නැති කෙනාට තුන්වෙනි ආනිසංසෙත් නෑ. එයාට හතරවෙනි ආනිසංසය කිසිසේත් නෑ. පළමු ආනිසංසය මොකද්ද?
සියලු සංස්කාර ධර්මයන් අස්තිර භාවයෙන් යුක්තයි, කැඩී බිඳී යන ස්වභාවයෙන් යුක්තයි කියලා වැටහෙනවා නම් ඒ අස්තිර වූ කැඩී බිඳී යන ධර්ම ලෝකයට නොඇල්ම ඇති වෙනවා. ඒ යම් තැනක නොඇලෙන්නේ එතනින් නැගී හිටිනවා. දැන් මේ පුටුව කැඩෙනවා නම් මොහොතක්වත් ඉන්නේ නැහැ. ඉබේම නැගිටිනවනේ. නේ? ඉබේම නැගිටිනවනේ. කොන්ද රිදුනත් නැගිටිනව නේද? ඈ? දැන් කොන්ද යමාරු තියනවා ඉන්න බෑ කියලා ඉඳ ගන්න පුටුවක. හිටගෙන නම් ඉන්න බෑ කොන්ද රිදෙනවා කියලා අතිශය වේදනාවෙන් ඉන්න පුටුවේ ඉඳ ගන්නවා. දැන් පුටුව කැඩෙන්න යනකොට කොන්ද යමාරුට මොකද වෙන්නේ? කොන්ද යමාරු නිකම්ම නැති වෙනවා. නේද? ඈ? ඒතර පළමු ආනිසංසය තියෙන කෙනා සීල සංස්කාර ධර්මයන් අස්තිර භාවයෙන් යුක්තයි, කැඩී බිඳී යන ස්වභාවයෙන් යුක්තයි කියලා තේරෙන භික්ෂුවට ලෝකයේ කෙරෙහි ඇල්ම, සීල ලෝකයේ කෙරෙහි ඇල්ම නැතුව යනවා. සීල ලෝකයේ කෙරෙහි ඇල්ම නැතුව යනකොට සීල ලෝකයෙන් නැගී සිටිනවා සිත. සීල ලෝකයෙන් නැගී සිටින සිත කොහෙද පිහිටන්නේ? ඒ සිත පිහිටන්නේ නිවනේ. නිවනට නැඹුරු වෙන්න පටන් ගන්නවා. ඒකයි මේ කියන්නේ නිබ්බාන පෝණංච මේ මානසං භවිස්සති. මගේ සිත නිවනට නැඹුරු වෙමින් පවතිනවා. එතකොට ඒ ආනිසංසය තියෙන කෙනාට නිවනට නැඹුරු වෙනවා කියන ආනිසංසය දක්වා සිත යම් කෙනෙකුගේ ඒ ආනිසංසය වැඩිනවා නම් එතනින් එහාට ආනිසංස සිදු වෙයිද නැද්ද? සිදු වෙනවා. ඊළඟ ආනිසංස තමයි සංයෝජනාච මේ පහානං ගච්ඡති. නිවනට නැඹුරු නොවන සිත, නිවනට ආස නොකරන සිත සංයෝජන ප්‍රහාණය ඇති වෙන්නේ. ලෝකයට ඇලි ඇලි තින කෙනාගේ බන්ධන සංයෝජන කැඩෙන්නේ. ලෝකයට ඇලෙන කෙනා නිවනට නැඹුරු වෙනවද? නැහැ. ලෝකයට නොඇලෙන කෙනා ලෝකයෙන් නැගී හිටින්න හිත කල්පනා කරනවා. නිදහස් වෙන්න නැත්තම් කියලා හිතනවා. නිදහස් වෙන්න නැත්තම් කියන හිතන කෙනාගේ හිත කොහෙද යන්නේ? යන්න තැනක් තියෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේ ප්‍රවටලා නැහැ. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මෙන්න නිදහස් තැන තියෙනවා. නිවන. ඒකාන්තයෙන් ඔහුගේ නිවනට නැඹුරු වෙනවා. නිවනට නැඹුරු වෙනකොට බන්ධන කැඩෙන්න ගන්නවා. සංයෝජනං ච මේ පහානං ගච්ඡති. සංයෝජනය මාගේ සංයෝජන ප්‍රහාණයට යනවා. එතකොට ඒ මට්ටමට හිත එනකොට පරමේනච සාමාන්‍යේන සමන්නාගතෝ භවිස්සති इति. ඒ ආනිසංසය උට තියෙනවා. මාහට පරම ශ්‍රේෂ්ඨ වූ ශ්‍රමණ භාවයෙන් යුක්තයි. මට පරම ශ්‍රේෂ්ඨ වූ ශ්‍රමණ භාවයක් තිබෙනවා කියලා උට තේරෙනවා. පැහැදිලිද? ආනිසංස 6යි. මේ ආනිසංස 6 යමෙකුට තියෙනවා නම් ඉමේ කෝ භික්ඛවේ ච ආනිසංසේ සම්පස්සමානේන අලමේව භික්ඛුනා සබ්බ සංකාරේසු අනෝධින් කරිත්වා අනිච්ච සංඥං උපට්ඨපේතුන්ති. මහණෙනි මේ ආනිසංස 6 ඊට හොඳින් දකිනු ලබන්නා වූ භික්ෂුව සීල සංස්කාරයන් සීමා රහිතව සීල සංස්කාරයන් කෙරෙහි සීමා රහිතව අනිත්‍ය සංඥා වැඩිවීමට පිහිට උපදවා ගැනීමට සුදුසුයි. දැන් ඔබට තේරෙනවද අනිත්‍ය සංඥාව පිහිටන්නේ අනිත්‍ය පිහිටන්නේ කියන කරුණට හේතුව මොකක්ද? අනිත්‍ය බුදුරජාණන් වහන්සේ විසින් නිදහස් වීම පිණිස පැන වූ ධර්මයක්. අනිත්‍ය සංඥාව ලෝකේ පිහිටා සිටින්නට පැන වූ ධර්මයක් නෙවෙයි. මනුස්ස ලෝකේ වේවා, දිව්‍ය ලෝකේ වේවා පිහිටා සිටීම පිණිස පැන වූ ධර්මයක් නෙවෙයි. අනිත්‍ය සංඥාව ලෝකෙන් නිදහස් වීම පිණිස පැන වූ ධර්මයක්. ඒතර අනිත්‍ය සංඥාව සීල සංස්කාරයන් කෙරෙහි සීමා රහිතව වැඩිම පිණිස වන ධර්මයක්. මිසක යම් සංස්කාරයක් නිට්ටයයි මේ සංස්කාර නම් බොහෝ කල් පවතින සුව පහසු තියෙන නොබින්දෙන දේ කියලා මේ විදිහට සලකලා අනිසඤ්ඤාව
වඩන්න පිළිහිට වගන්න බෑ. වෙන්නේ නැහැ. ධර්මයේ දෙබිඩි පිළිවෙතක තියෙන එකක් නෙවෙයි. ධර්මය වක්‍ර පිළිවෙතක තියෙන එකක් නෙවෙයි. ඍජු පිළිවෙතක තියෙන එකක්. ධර්මයේ තැන් දෙකක හිත තියාන කරන එකක් නෙවෙයි. එහෙම පිළිහිටන්නේ නැහැ. ඒතර අපිට අනිත්‍ය සංඥාව පිළිහිටන්නේ නැත්නම් වැඩෙන්නේ නැත්නම් වඩන්න බැරි නම් හේතුව මෙයයි කියලා අපි තේරුම් ගන්න ඕන. මේ හේතුව තේරුම් නොගෙන බුදුරජාණන් වහන්සේට අභූතින් චෝදනා කිරීම හෝ ධර්මය කල් පැනලා ධර්මය ඵල රහිතයි කියලා වගේ ප්‍රකාශ කිරීම සුදුසු වෙන්නේ. මොකද ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කරන බරපතල චෝදනාවක් වෙනවා. ඒක අපිට දීර්ඝ කාලයක් විපත පිණිස දුක පිණිස ඒකාන්තයෙන් පවතිනවා. මක්නිසාද බුදුරුන්ගේ ධර්මය කිසි කලක අපිට හරවන්න පුළුවන් එකක් නෙවෙයි. කිසි කලක කිසිවෙකුට කවර විදිහින්වත් අපිට හරවන්න බැරි බව බුදුරජාණන් වහන්සේ පළමුවටම දේශනා කරනවා. යලි යලි දේශනා කරනවා. ඉතින් ඒ විදිහට සපත කර පෙන්නා දින ධර්මය අප විසින් අපිට හරවන්න උත්සාහ නොකළ යුතුයි. බුදුරජාණන් වහන්සේ මුල්ම දේශනාවේදී පෙන්වන මහණෙනි මේ ධර්මය කිසිවෙකුට අපිට හරවන්න බෑ කියලා. යලි යලි සපත කර පෙන්වන මේ ධර්මය අපිට හරවන්න සමත් කිසිවෙක් නෑ කියලා. උතර ඒ විදිහට පෙන්වන ධර්මය ඒ විදිහට ඉස්මතු කර පෙන්වන ධර්මය අපිට හරවන්න අපි සමර්ථ නෑ. අපිට කිසිසේත් පුළුවන් කමක් නෑ ඒ ධර්මය අපිට හරවා පෙන්වන්න. ඒ නිසා ඒ අසමර්ථ දේ කරන්න නොකළ යුතුයි. අසමර්ථ දේ කරන්න උත්සාහ කිරීමෙන් අපට වන හානිය සුළුපටුයි කියලා හිතන්න හොඳ නැහැ. බුදුරුන්ගේ අවබෝධයට අභියෝග නොකළ යුතුයි. බුදුරුන්ගේ අවබෝධය වෙනුවෙන් කළ යුතු එකම දේ තමයි ඒ අවබෝධය අදාහ ගැනීම පමණයි කළ යුත්තේ. අභියෝග කරන්න හොඳ නැහැ. සැක කරන්න හොඳ නැහැ. අභියෝග කරන්න හොඳ නැහැ. ඒක සද්ධාවෙන් අදාහ ගැනීම කළ යුතුයි. කළ යුතුයි. සද්ධාවෙන් අදාහ ගන්න කෙනාට තියෙන ආනිසංස තමයි මේ. බුදුරජාන් වහන්සේගේ අවබෝධය සද්ධාවෙන් යමෙක් අදාහ ගනීද? ඔහුට ලැබෙන ආනිසංස තමයි මේ පෙන්වන්නේ. ඒ නිසා අද මේ ඉගෙනගත්ත දේශනාවත් පෙර දේශනාවන් වලට පෙර දේශනාවලින් ඉගෙනගත්ත ධර්මයන්ගේ දැනුම උපකාර කරගෙන මේ දේශනාව තේරුම් ගන්න අපි විශ්වාස කරනවා, අපි පිළිගන්නවා, අපි හිතනවා, පතනවා මේ හැම කෙනෙක්ම බුදුරජාන් වහන්සේගේ පරම ගම්බීර ඉතා පාරිශුද්ධ පිරුණු අවබෝධය ඉස්මුදුරෙන් දරාගනි, සදහසිතින් දරාගනි. කිසි කලක ඒ අවබෝධයට අභියෝග වන සිතුවිලි මාත්‍රයක් හෝ ඇති කර නොගනී කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි සෙත් පතනවා සිළු දිනාට මේසා පරම ගම්බීර මේසා පිරිසිදු පැහැදිලි උතුම් ධර්මය ඊතා සුවසේ දරා ගන්නට සිළු දිනාට වාසනාව උදා වේවා.